කවුරුත් පොළවේ මෙහෙම ගිලා බහින්නේ නැහැ. මේ ගිලා බහින්න තියෙන හේතුව තමයි මේ කකුල් මගින්. මේ කකුල් මගින් පොළව මත ඇති කරනවා අපි කියන බලයක්. මම මේක එක කියලා දානවා මෙහාට තියෙන බලය දෙක කියලා. චූටි පොල් ගැටේ එක වසරේ හෝ දෙක වසරේ චූටි කොල්ලේ ඇවිල්ලා දුවගෙන අක්කේ තියාගෙන වල ගැට ආනක බර අල්ලගන්න දුවගෙන. හරි. යන්න මේකේම අල්ලගන්න. හරි වල දින්වත් නතර උරන්නේ නැහැ. හරි. මම මෙහෙම දැම්මොත් එහෙම අල්ලන්න පුළුවන්. මම දැන් මෙහෙම කරනවා. මම දුවක්කුවට දාලා අල්ලගනින් කියලා ඩෝම් දාලා වෙඩි තියෙනවා. අයිබෝන් සුබ සංධ්‍යාවක් වේවා දුර පුතාලා දිල්ලනාට. අද අපි 10 වසර පාඩමේ ඉතුරු කොටසට යන්න තමයි සූදානම් වෙන්නේ. නිව්ටන් නියම වලින් තුන්වෙනි නිව්ටන් නියමය තමයි අපිට අද ආරම්භ කරන්න තියෙන්නේ. හොඳයි අපි ගිය සතියේ ඉරිදා පන්තිය නතර කරනකොට ඉරිදා පන්තිය නතර කරද්දී නිව්ටන්ගේ දෙවෙනි නියමය සම්බන්ධව ගැටලු ටිකක් අපි හැදුවා. අද අපි ඉගෙන ගන්නවා නිව්ටන්ගේ තුන්වන නියමය. ඔන්න නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය තමයි සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. අපි තරලව කියන්නේ ඔය. සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හැබැයි අපි ඔක විභාගෙට ඔහොම ලියලා හරියන්නේ නැහැ. අපි කියන්න ඕනේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඔක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මෙහෙම සිද්ධියක්. මම දැන් මේ බිත්තිය මම දැන් බෝඩ් එකත් එක්ක මේක තාල්ලු කරනවා මෙහෙම තාල්ලු කරනවා. මෙහෙම තාල්ලු කරනවා කියලා මේ බෝඩ් එකයි බිත්තියයි ගලවගෙන වැටෙන්නේ නැහැනේ. මේ බෝඩ් එකයි බිත්තියයි ගලවගෙන වැටෙන්නේ නැහැ. මම මෙහෙම තාල්ලු කරනවා කියලා මේ බෝඩ් එක සහ බිත්තිය ගලවන්න වැටෙන්නේ නැහැ. ගහන්නක් විදිහට මෙන්න තාප්පයක් තියෙනවා ලොකු තාප්පයක් තියෙනවා. හරි මේ ලොකු තාප්පයක් තියෙනවා. කවුරු හරි පුද්ගලයෙක් මෙහෙම අත් දෙක තියලා මෙයාගේ අත් දෙක තියලා මේක තල්ලු කරනවා තියාගෙන කවුරු පුද්ගලයෙක් මේක අත් දෙක තියලා මේක තල්ලු කරනවා. තල්ලු කරනකොට මේ බිත්තිය තාපේ පෙරලෙන්නේ නැහැ. හේතුව මොකක්ද? දැන් මෙයා බලයක් යොදවනවා මේ පැත්තට. මෙයා මෙහෙම බලයක් යොදවනවා මේ අත් දෙකෙන් මේ බල දෙකක් යොදවනවා. මේ යොදන බලය මම F කියලා දානවා. මේක F1 මේක F2. හරි ඔය විදිහට බල දෙකක් යොදවුවා කියලා දාන්න. මෙයා මෙහෙම බලයක් යොදවන මේක බිත්තිය තල්ලු කරනවා. තල්ලු කරනාට බිත්තිය පෙරලෙන්නේ නැහැ. හේතුවක් තියෙනවා. මොකද හේතුව? මෙයා ඇති කරන බලයට සමානව හා ප්‍රතිවිරුද්ධ බලයක් මෙන්න. F1ට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් කවුරු විසින්ද? මෙන්න මේ තාප්පය විසින් මෙයා දෙතර යොමු කරනවා. ආන්ගේ නිසා මොකද වෙන්නේ? දෙන්න දෙපැත්තට බැලන්ස්. මේ පැත්තට F2 මේ පැත්තට F1. කඹ අදීමක් වගේ දෙන්න දෙපැත්තට සමානව ඇදීමක්. F2 දෙන්න දෙපැත්තට සමානව ඇදීමක් වගේ. හරිද? ආන්ගේ නිසා මොකද වෙන්නේ? දෙන්න සන්තුලනය වෙලා අසන්තුලිත බලයක් නැති වෙලා යනවා. ඒ නිසා මේ විදිහේ පෙරලෙන්නේ නැහැ. දැන් ඔයාලා පොළවේ හිටගෙන ඉන්නවා. හරි? කවුරු පුද්ගලයෙක් බිම හිටගෙන ඉන්නවා. දැන් ඔයාලා පොළවේ හිටගෙන ඉන්නකොට හරිද? टीवी के साथ देना ऑफ कर लेंगे. हर मैंने इन्हें खुद कर एक උද්ගලෙක් ඉන්නවා දැන් මෙයා පොළවට අඩිය තියාගෙන ඉන්නේ.
දැන් ඔයාලා පොළවේ මෙහෙම කෙලින් හිටගෙන හිටියොත් කවුරුත් පොළවේ මෙහෙම ගිලා බහින්නේ නැහැ. ඒ ගිලා බහින්න තියෙන හේතුව තමයි මේ කකුල් මගින් පොළව මත ඇති කරනවා කිසියම් බලයක්. මම මේක එක කියලා දානවා මෙහාගෙන් ඇති වෙන බලය S2 කියලා දානවා. එතන මොකද වෙන්නේ? මේ කකුල මගින් පොළව මත S1 කියලා බලයක් ඇති කරනකොට ඊට සමානව හා ප්‍රතිවිරුද්ධ පොළව මගින් S2 කියලා බලයක් ඇති කරනවා. ඊළඟ මෙතන S2 කියලා බලයක් පොළව මත ඇති වෙනකොට ඊට සමානව හා ප්‍රතිවිරුද්ධව S2 කියලා බලයක් පොළව මගින් ඉහළට ඇති කරනවා. එතකොට මොකද මේ බල සමතුලිත වෙලා අසන්තුලිත බල නැති වෙනවා. ඒතකොට අපි නිශ්චලව ඉන්නවා. අයි නිව්ටන්ගේ දෙවන පළවෙනි නියමයේ කිව්වා මතකද? බල සමතුලිත නැහැ කියන අසන්තුලිත බලයක් නැත්නම් නිශ්චලතාවයේ හෝ ඒකාකාරී ප්‍රවේගය. දැන් මෙතන නිශ්චලතාව කියන එකේ පවතිනවා. හරි. ඕක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ. හරිද? ආයතනය කිව්වොත් එහෙම සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානව මේ x2 f2 විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ මේ ක්‍රියාව පහළට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. ඔය සිද්ධිය නිසා තමයි මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. මම මේක මකනවා මේක අඳගන්න ඕනේ. මේක මකනවා ඔයාලා බැලුම් බෝලයක් පොම්බලා අතහැරලා ඇතිනේ. තියනවද එහෙම කරලා තියනවද? බැලුම් බෝලයක් පොම්බලා අතහැරලා නැද්ද ඔයාලා? නෑ. තියෙනවා සර්. අර සමහර බබාලා කිව්වා නෑ කියලා. නේද? නේ එහෙනම් එයා තාම සූපේ කිලක් දින නැද්ද ඇති. හරි. මෙන්න මේ වගේ බැලුමක් පොම්බලා අතහැරියම මොකද වෙන්නේ? මේ බැලුමේ කට මගින් පහළට වාත ධාරාවක් ඇති කරනවා මෙහෙම. වේගෙන් වාතය පහළට ගමන් කරනවා. හරි. සූගල් උලම් පාරක් පිට වෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මේ බැලුනේ තුල තිබිච්ච වාතය මගින් වායු ගෝලය තෙරපනවා. ඔන්න බලන්න. බැලුනේ තුල තිබිච්ච වාතය මගින් වායු ගෝලය තෙරපනවා. එතකොට මොකද වෙන්නේ? වායු ගෝලය මගින් බැලුම තෙරපනවා අනිත් පැත්තට. ඔන්න මතක තියාගන්න දෙන්නේ. වායු ගෝලය මගින් බැලුම තෙරපනවා අනිත් පැත්තට. මේ බැලුනේ මගින් වායු ගෝලය තෙරපනකොට වායු ගෝලය මගින් බැලුනේ තෙරපනවා. එතකොට මොකද වෙන්නේ? බැලුම ඉහළට ගමන් කරනවා. දැන් තව එකක් ගමු අපි. අපිට දැන් ඔය විදිහට අපි ඔය විදිහට බැලුම් බෝලයක් පුම්බල අතහැරියා ත්‍රුස් ගාලා එහාට කොහෙද රවුමක් කරලා බී වැටෙනවා. නිශ්චිත ගමන් මාර්ගයක් නැහැ. නියම ගමන් මාර්ගයක් නැහැ. හරිද? එතකොට නියම ගමන් මාර්ගයක් හදාගන්න අපිට පුළුවන්. මොකක්ද අපි කරන්නේ? ඔයාලා දන්න අහස් කූර බලන්නකො. අහස් කූරේ හරි ඉරටුවක් තියෙනවනේ. ඒ ඉරටුවෙන් තමයි ඩිරෙක්ෂන් එක. ඒ කියන්නේ දිශාව තීරණය කරන්නේ. අහස් කූර ඇතුලේ තියෙනවා දහනය වෙන රසායනික ද්‍රව්‍ය කියන වෙඩි බෙහෙත් තියෙනවා. ওই වෙඩි බෙහෙත් දහනය වෙලා එයාගෙන් නිකුත් වෙන වායු වර්ග වේගයෙන් මේ පහළට නිකුත් වෙනවා. එතකොට ඔයාලා දන්නවා අහස් කූරේ දිග ඉරටුවක් තියෙනවා. ඔය ඉරටුවෙන් මොකද්ද කරන්නේ? ඔය ඉරටුවෙන් තමයි ඉරටුව කෙලින් තියෙන හැම වෙලාවෙම. ඉරටුව කෙලින් තියෙන නිසා මොකද වෙන්නේ? මෙන්න මෙයා මේ වෙඩි බෙහෙත් සහිත මේ කොටස කෙලින් රඳව ගන්නවා හැම වෙලාවෙම. එතකොට මොකද වෙන්නේ? හැම වෙලාවෙම ඉහළට යන්නේ. ඔයාලා මේ අහස් කූරේ ඉරටුව කඩලා වස්තු කරලා ඇති. එතකොට ඒක යන්න ගියාම එක තැනක් නෙමෙයි හැම තැනම යනවා. බිම දිගේ යනවා, කකුල් ලස්සනට දිගලා හැම තැනම ඉඳලා ඩෝන් කරලා කොහෙපත් වෙයිද කියලා හිතා කියා ගන්න බෑ. ඒ තරමට මේක භයානක විදිහට හැම තැනම ගැරගෙනවා. යාර නිශ්චිත දිශාවක් නැහැ දැන්. නිශ්චිත දිශාවක් ඇති කරන්න හිරපගෙන නැහැ දැන්. ඉරටුව තියෙනකොට මොකද වෙන්නේ? යාට නිශ්චිත දිශාවක් ඉරටුව මගින් ලැබෙනවා. ඒ නිසා යා එක කෙලින් ඉහළට හැරෙවොත් ඉහළට යනවා. හරහාට හැරෙවොත් හරහාට යනවා. ආලෝක දෙක පැත්තට හැරෙවොත් ඒ පැත්තට යනවා. හරි? ඒක එහෙම යන්නේ ඒ ඉරටුව නිසා. දැන් මේකේ වේගවත් වායු ධාරාවක් කොහාට දෙන්නේ? මේ පහළට එනවා වේගවත් වායු ධාරාවක් මේ පහළට ඇති කරනවා මේ. එතකොට මොකද වෙන්නේ? මේ වේගවත් වායු ධාරාව මගින් වායු ගෝලය තෙරපනවා. මේ වේගවත් වායු ධාරාව මගින් වායු ගෝලය තෙරපනවා. වායු ගෝලය මගින් මොකද කරන්නේ? මෙන්න මේ අහස් කූර මත ඊට සමානව ප්‍රතිවිරුද්ධව ඉහළ අතට බල ඇති කරනවා. ආන්ගේ බල නිසා අහස් කූර ඉහළට ගමන් කරනවා. අහස් කූරේ නිකුත් වෙන වායුව මගින් වායු ගෝලය තෙරපුවා වායු ගෝලය මගින් අහස් කූර ඉහළ අතට තල්ලු කිරීම කරනවා.
එතකොට මෙයා ඉහළට ගමන් කිරීම සිදු වෙනවා. රොකට් එකක් උඩ යන්නෙත් කොහොම? දැකන්නේ රොකට් එකක් උඩ යනවා. රොකට් එකේ නම් අර විදිහට කෙලින් තියෙන්න ඉරටු නැහැ, ඉරටුවක් අයි පුරක් ගහලා නැහැ. එයා ඒක නිෂ්පාදනය කරද්දිම ඒ රොකට් එක කියන යන්ත්‍රය නිෂ්පාදනය කරද්දිම එයා හදලා තියෙන්නේ නිතරම හිත කොටස උඩට හිටින්න එහාට මෙහාට හැරෙන්නේ නැති වෙන්න. අන්න ඒ කියන්නේ ඒකේ වැඩිපුර බර මහාට දාලා කෙලින් උඩට යන විදිහ තමයි හදලා තියෙන්නේ. ඒකට ඉරටුවක් ඕනේ නැහැ. මේක සරල මේ උපාංගයක් නේ. ඒ නිසා තමයි යා කෙලින් තියෙන ඉරටුවක් හයි කරන්නේ. මොන රොකට් එකක් ඉහළට ගමන් කරන්නේ ඔය නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුකූලව. ඒ කියන්නේ රොකට් එකේ ඉන්ධන දහනය වෙලා වේගවත් වාත ධාරාව පහළට ඇති කරනවා. ඒ වාත ධාරාව මගින් වායුගෝලය තෙරපනවා. වායුගෝලය මගින් මෙයා ඉහළට තල්ලු කිරීම කරනවා. ඔයාලා දැකලා ඇති අර වේගයෙන් වතුර එන වෙලාවට හෝස් එකක් අපි දුන්නා දැකලා ඇති අර මේ වාහන හොදන තැන් වල හෝස් එකක් කියන ගැලවුණොත් වතුර පාර චීස් කාලේ එහාට මෙහාට මේ බටේ යනවා. එහාට මෙහාට මේ බටේ යනවා. ඒ යන්නේ අර වගේ තමයි මේ නලයේ ඉදිරි කෙළවරින් වේගවත් ජල පහරක් පිට වෙන විට ඊට සමානව ප්‍රතිවිරුද්ධව අනිත් පැත්තට බලයක් ඇති වෙනවා. දැන් ඔයාලා දැකලා ඇති අර ගොවිපළවල් වල හදලා තියෙන වතුර මල්, කැරගෙන වතුර මල්. කැරගෙන වතුර මල් තියෙනවා. ඒක තියෙන්නේ මෙහෙමනේ. ඒ වතුර මලේ උඩින් බැලුවොත් ඒ කියන්නේ වතුර මල දිහා මෙහෙම ගිහින් වතුර මල තියෙන දිහා මෙහෙම උඩින් බැලුවොත් එහෙම අපිට පේන්නේ මෙන්න මේ වගේ කැලලක්. ඔන්න ඔහම කැලලක් තියෙන්නේ. මේ මැදට තමයි වතුර එන විදිහට හයි කරලා දෙන්නේ. යටින් මෙහෙම ඇවිල්ලා මැදට තමයි හයි වෙලා තියෙන්නේ. එතකොට මොකද මෙයාට වතුර දබා දුන්නම මේ එන ජල පහර මෙහෙන් මේ පැත්තට එළියට ගමන් කරනවා. මෙහෙන් වේගවත් ජල පහරක් මෙතනින් එළියට පිට වෙනවා. මෙතනින් මේ පැත්තට වේගවත් ජල පහරක් පිට වෙනවා. මෙතනින් මේ පැත්තට වේගවත් ජල පහරක් පිට වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් වේගවත් ජල පහරක් පිට වෙන නිසා මෙයාට සමානව ප්‍රතිවිරුද්ධ බලයක් මේ පැත්තට ඇති වෙනවා. මේ රතු පාටින් නැමෙ ප්‍රතිවිරුද්ධ බලය. මේ ජල පහර මේ පැත්තට දීතු වෙනකොට එයාට සමානව ප්‍රතිවිරුද්ධ බලයක් මෙහාට ඇති වෙනවා. එතකොට බලන්නකෝ. මේ බලය නිසා මේ වතුර මල මෙන්න මේ පැත්තට මෙහෙම. ඒ කියන්නේ වාමාවර්ත දිශාවකට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. වාමාවර්ත දිශාවට භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. බලන්න හැම තැනකදීම එතකොට ක්‍රියාත්මක උනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුකූලව තමයි මේ හැමදේම ක්‍රියාත්මක උනේ. දැන් එතකොට ඔයාලගේ ටියුට් එකේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා කොටු දෙකක් තියෙනවා. ඒ කොටු දෙකේ එක කොටුවක මේක අඳ ගන්න. අනිත් කොටුවේ මේක අපි අඳ ගන්න ඕනේ. හරිද? එතකොට මෙතන අපි ලියන්න ඕනේ බැලුනේ ඇති වාතය මගින් වායුගෝලයේ තෙරපීම. එතකොට මේ රතු පාටින් දාලා තියෙන්නේ මොනවාද? වායුගෝලය මගින් බැලුනේ මත ඉහළ දෙසට බල ඇති කිරීම. වායුගෝලය මගින් ප්‍රතිවිරුද්ධ බල ඇති කිරීම. රතු පාටින් දැන් මේක. එතකොට මෙතනත් එහෙමයි. අහස්කුවරෙන් පිට වෙන වායු මගින් වායුගෝලය මත බල ඇති කරනවා. එතකොට වායුගෝලය මගින් අහස්කුවර මත ප්‍රතිවිරුද්ධ බල ඇති කරනවා. හරි. මේ සටහන ලියාගෙන මේ රූප දෙක ඇඳගන්න ඒ හිස් කොටු දෙකට.
දැන් එතකොට පාලා ඔරුවක් පදිනවා දැකලා තියෙන ඔරුවක් පදිනකොට හබලෙන් හබල් දානවනේ. කොයි පැත්තටද හබල් දාන්නේ? ඔරුව ඉස්සරහට යන්න නම් පිටිපස්සටනේ හබල් දාන්න ඕනේ. ඔව් සර්. ඔව් එතකොට අපි දන්නවා ඔරුව මේ පුද්ගලයා මෙහෙම ඉඳන් හබල අරගෙන හබල දාන්නේ පිටිපස්සට. පිටිපස්සට හබල දානකොට මොකද වෙන්නේ? හබල මගින් ජලය මත පිටිපස්සට බලයක් ඇති කරනවා. හබල මගින් ජලය මත පිටිපස්සට බලයක් ඇති කරනවා. එතකොට මොකද වෙන්නේ? ජලය මගින් හබල සහ මේ ඔරුව මත ඉදිරියට බලයක් ඇති කරනවා. එතකොට ඉබේටම ඉදිරියට ඇදිලා යනවා. හරි. මෙයා ඉස්සරහට යන නිසා. දැන් ඔයාලා දැකලා ඇති අර නැවක එහෙම නැත්නම් මෝටර බෝට්ටුවක් එකක් ගත්තොත් එහෙම නැවක් මෝටර බෝට්ටුවක් එකක් ගත්තොත් එහෙම මෝටර බෝට්ටුව ඔහොමනේ තියෙන්නේ. මෙතන තියෙනවා අර එන්ජිම. මේක තියෙනවා මෙතන පිටිපස්ස තමයි තියෙන්නේ අර ලොකුවට පෙත්ත. ලොකු පෙත්තක් තියෙනවා. මේ පෙත්ත කරකවලා මොකද කරන්නේ? මේ පෙත්ත කරකවලා මෙන්න මේ පැත්තට ජලය තල්ලු කරනවා ඉස්සර මෙහාට. එතන තියෙන අර පෙත්ත වගේ කරකවලා ජලය මෙහාට තල්ලු කරනවා. එතකොට මොකද වෙන්නේ? ජලය මගින් මෙහා මත ඉදිරියට බලයක් ඇති කරනවා. ආන් එතකොට මෙයා ඉස්සරහට ගමන් කිරීම සිද්ධ වෙනවා. නැවක් වුණත් යන්නේ එහෙම. පිටිපස්සේ පෙත්ත කරකවලා තමයි ඉස්සරහට පිටිපස්සේ පෙත්ත කරගෙනකොට මොකද වෙන්නේ? එයා පිටිපස්සට ජලය තල්ලු කරනවා. මෙයා ඉස්සරහට ගමන් කිරීම සිදු වෙනවා. එතකොට වල පීනනකොට කොහොමද කියන්නේ? පීනද්දී අපි ඉදිරියට වෙනවා මෙහෙම අත් දෙක මේ පස්සට කරන්නේ. අපි පස්සට තමයි අතින් වතුර තල්ලු කරන්නේ. අපි වතුර මෙහෙම අතින් පස්සට තල්ලු කරද්දී අපි ඉබේට ඉස්සරහට යනවා. හරි ඔයාලගේ ටියුට් එකේ මම හිතන්නේ ඒ උදාහරණ ටික තියෙනවද නේද? බලන්න උදාහරණ ටික තියෙනවද කියලා ටියුට් එකේ? ටියුට් එකේ තියෙනවනේ. ගන්න ඕනේ නෑනේ. හරි. ඔව් සර්. මේ උදාහරණ ටික තියෙනව නේද ඔයාලා ටියුට් එකේ? ඔව් සර්. හරි. නැති කෙනෙක් ඉන්නවනම් දැන් ලියා ගන්න උත්සාහ කරන්න එපා. මේ මම අනිත් හෙට අපිට වීඩියෝ දානවනේ වීඩියෝ එක බලලා ලියා ගන්න. ඊළඟ වැඩි. මෙන්න මේක ඊළඟ වැඩි. ඔයාලගේ අතට දානවා. දැන් ඔයාලා ඉස්සරහට හිතන්නකෝ ඔයාලා මගේ ඉස්සරහා ඉන්නේ දැන්. කැමරාව ඉස්සරහින් වුණාට ඔයාලා අපි ඉස්සර ඉන්නවා හිතන්නකෝ. මම චූටි වීදුරු බෝලයක්, ටීම් බෝලයක් අර මම මෙහෙම කරලා අතින් දානවා ඔයාලට. ඔයාලට ගන්නේ ටංගල මේක අල්ල ගන්න. මම වීදුරු බෝලයක් එහෙම උඩින් අතට දැම්මොත් එහෙම ඔයාලට ඔක අල්ල ගන්න පුළුවන් නේද බැරි වෙයිද? පුළුවන් වෙයි. පුළුවන්. මම එච්චර වේගෙන් මේක දාන්නේ නැහැ නේ. හිමිහිර දාන එකලා අදින් දාන්න මෙහෙම කරලා මෙහෙම නේද? දැන් ටෙනිස් බෝලයක් මෙහෙම කරලා දාන්න. දැන් මම ටක් කරලා මේක අල්ල ගන්නවා. ටෙනිස් බෝලයක් වෙනවට මම ওই විදියටම මේක අල්ල ගන්නවා කියලා අර ඉස්කෝලේ තියෙන ලොකු යගුලිය හරි ලොකු යගුලිය මෙහෙම කරලා කියලා දානවා ලොකු යගුලිය එහෙම දැම්මොත් ඔයාලට අල්ල ගන්න පුළුවන්. බැරි. අපිට කැසේවත සට බැරි නෑ සමහර වෙලාවට අල්ල ගන්න පුළුවන් වෙයි. හැබැයි ටෙනිස් බෝලේ තරම් ලේසි නෑ. හරි. දැන් හිතන්නකෝ මෙහෙම දැන් අර ඔයාලා ගන්නවා පතරොම කියන එක දන්නවනේ. ඔක්කොම දාන්න උඩේ තියෙන්නේ උණ්ඩයක්. මම මගේ අතේ තියාගෙන මෙහෙම කරලා උඩින් දානවා ඔයාලට අල්ලන්න. අල්ලන්න පුළුවන් නේද බැරි වෙන්නේ?
නිකන් මෙහෙම කළා මෙහෙම දානවා. පුළුවන් සර්. අතරමක් ඇල්ලුවා කියලා පුපුරන්නේ නැහැ. තුවක්කුවට දාලා යට උපකරණයෙන් පහර දුන්නා තමයි පුපුරලා යන්නේ. ඒකකන් නිකන් මෙහෙම ඇල්ලුවාට බිම වැටෙනවා කියලා පුපුරන්නෙත් නැහැ. හරිද? මම මෙහෙම දැම්මොත් එහෙම අල්ලන්න පුළුවන්. මම දැන් මෙහෙම කරනවා. මම තුවක්කුවට දාලා අල්ලගනින් කියලා ඩෝන් දාලා වෙඩි තියනවා. පුළුවන් නේද? බෑ. මොකද අදිලා කුඩු වෙලා එන්නේ. නේ? මරණයට පාපත් වෙන්න පුළුවන් හොඳ තැනකට වැදුනොත් එහෙම. නේ? එහෙනම් අන බලන්න. පළවෙනි අවස්ථාවේ ඔයාලා ටෙනිස් බෝලේ අල්ලන්න පුළුවන්. හරි? යගුලිය අල්ලන්න බෑ. ටෙනිස් බෝලේ අල්ලන්න පුළුවන් යගුලිය අල්ලන්න බෑ. එතෙන්දී බලපෑවේ මොකද්ද? යගුලියේ සහ ටෙනිස් බෝලේ වේගයද නැත්නම් ස්කන්ධයද? ස්කන්ධය. අල්ලගන්න බැරි. ටෙනිස් බෝලේ යගු නිසා අල්ලගන්න පුළුවන් වුණා. දැන් එකම උණ්ඩේ දානවා. නිකන් මේ මතින් හිමීර දානවා වේගය අඩුයි. තුවක්කුවට දාලා වෙඩි තියනකොට එයා අධික වේගයෙන් එන්නේ. එතින්දී ඒක අල්ල ගන්න බැරි වුණේ මොකක් නිසාද? අධික වේගය වැඩි නිසා. ආයි ස්කන්ධය. වේගය වැඩි වුණත් අල්ල ගන්න අමාරුයි. ස්කන්ධය වැඩි වුණත් අල්ල ගන්න අමාරුයි. දැන් හිතන්නකෝ ඔයාලා ඉස්කෝලේ පිට්ටනිය ඉන්නකොට හරිද? ඉස්කෝලේ පිට්ටනිය සෙල්ලම් කර කර ඉන්නකොට මේ චූටි කොල් ගැටේ එක වසරේ හෝ දෙක වසරේ චූටි කොල්ලේ ඇවිල්ලා දුවගෙන අක්කේ කියාගෙන ඔයාලා ගැට එකපාර අල්ල ගන්න දුවගෙන ඇවිල්ලා. හරි? කියලා මේකේම අල්ලගත්තා. හරි. දැන් ওই විදිහටම අපි හිතමුකෝ මේ අපි හිතමු ටිකක් හොඳ මහත ශරීරයක් තියෙන 10 11 ළමයි කියලා ඔය විදිහට කරොත් මොකද වෙන්නේ? දුවගෙන නැගී හැප්පුණා. අද අහන්න කියන්නේ කකදා ඔක්කොම එලා බිම ආගැටිලා තුවාලත් වෙලා එතන මොකද උනේ අර පොඩි එක්කෙනා ඇවිල්ලා මෙහෙම ඇඟි හැප්පුවාට ගානකුත් නැහැ මොකද මං කියලා තල්ලු කරලා දාන්න පුළුවන් ගම්මිත් ඇටේ වගේ ඒ වුණාට අර ලොකු මහත කෙනෙකුට ඒම කරන්න බෑ ඇයි ඒ ඇවිල්ලා ඇඟි වදිනකොට යාගේ ස්කන්ධයත් එක්ක අපිට මුකුත් කරන්න බෑ තරස් කාලේ වැටේ තව උදාහරණයක් පොඩි චොකර් එකක් කියන්නේ චූටි බයිසිකල් තියෙන්නේ රෝස් 3 බයිසිකල් ට්‍රයිසිකල් කියලා තියෙන්නේ. ඕක පැදගෙන එනවා ඔයාලගේ ඇඟට හැප්පෙන්න කවුරු හරි. පොඩි ළමයි වෙලියකින් පැදගෙන ඇවිල්ලා ඇඟි හැප්පෙනවා. තමට කකුල පොඩ්ඩක් තුවාලේ ජඩස්කල ඇඟේ මොකද වැටෙන්නත් ඉඩ තියෙනවා. තමට වැටෙන්නේ නැති වෙයි. හැබැයි ඔය වගේ ඒ වගේ වේගෙන් ඇවිල්ලා ඒ වගේ බයිසිකල් ආපු වේගෙන් එනවා ලොරියක් ඇවිල්ලා හැප්පෙනවා මොකක් ඒ? ගන්න දෙන්නේ එතකොට සමහර අවස්ථාවල වේගය වැඩි වුණාම අපිට ඒක නතර කරන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල ස්කන්ධය වැඩි වුණාම අපිට නතර කරන්න බැරි වෙනවා. වේගය අඩු වුණාත් ස්කන්ධය වැඩි වුණාම නතර කරන්න අමාරුයි. දැන් මම කෝච්චියේ එක තැන බ්‍රේක් ගන්න බෑනේ. දැන් මෝටර් සයිකල් එකේ එක තැන බ්‍රේක් ගහලා අමුතුරක් වලක්ව ගන්න පුළුවන්. කාර් එකකට එක තැන බ්‍රේක් ගහලා අමුතුරක් වලක්ව ගන්න පුළුවන්. හැබැයි ලෝඩ් එකක් පටවගෙන ඉන්න ලොකු බරක් පටවගෙන යන ටිපර් එකක්. කළු ගල් පටවපු ටිපර් එකකට එකම එක තැන බ්‍රේක් ගහලා නතර කරන්න බෑ. ඇයි එයාගේ ස්කන්ධය වැඩි නිසා. එහෙනම් මෙන්න මේ අපි දැන් මේ කතා කරපු දේවල් වලට එක අවස්ථාවකදී වේගය බලපානවා තව අවස්ථාවකදී ස්කන්ධය බලපානවා. මොකද්ද මේ? වේගය කියන එකදී අපි මෙතෙන්දි කතා කරන්නේ වේගය නෙමෙයි ප්‍රවේගය. ප්‍රවේගය සහ ස්කන්ධය කියන දෙකම එකට එකතු කරලා එකට එකතු වුණාට පස්සේ ඇති වෙන අලුත් භෞතික රාශියක්. ඔකට අපි කියනවා ගම්‍යතාව. ගම්‍යතාව අපි හඳුන්වනවා P අකුරෙන්. ගම්‍යතාව අපි කැපිටල් P වලින් හඳුන්වනවා. හරිද? එතකොට ගම්‍යතාව සමාන වෙනවා ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ගම්‍යතාව සමාන වෙන ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ඒ කියන්නේ ගම්‍යතාව P සමානයි m ගුණ කිරීම v. ගම්‍යතාව P සමානයි m ගුණ කිරීම v. ඔය සමහර ඉස්කෝලවල බැජ් එකක් ගහගෙන ඉන්නවා PMV කියලා. ඒ මොකක්ද ගහලා තියෙන්නේ? ඉස්කෝලේ නම නෙමෙයි ගම්‍යතාව ගහලා තියෙන්නේ. P සමාන MV කියලා. මතක තියාගන්න.
හරි එහෙනම් අපි ලියාගමු ගම්මිතාව කියන්නේ මොකක්ද කියලා සිවුට් එකේ මම මේක තියා ගන්නවා ලියාගමු ගම්මිතාව පස්ව ස්කන්ධය සහ ප්‍රවේගයෙහි ගුණිතය ගම්මිතාව වේ P සමාන m වැඩි කිරීම v ඊට පස්සේ යටින් තියෙන එකක් ලියා ගන්න ස්කන්ධයේ ඒකකය ඒ ටික ලියා ගන්න මම දැන් කියලා දෙන්න හරි දැන් බලමු අපි ගම්මිතාව දැන් හරි දැන් අපි බලමු ගම්මිතාවේ ඒකකය ගන්නේ කොහොමද කියලා ගම්මිතාව p සමානයි ස්කන්ධය සිම්පල් m ගුණ කිරීම ප්‍රවේගය එක සිම්පල් v හරි p ගම්මිතාව ස්කන්ධය මයින් අපි කිලෝග්‍රෑම් වලින් එහෙනම් මේකට kg ප්‍රවේගය තප්පරයට මීටර ms දින එක එතකොට එනවා ගම්මිතාවේ ඒකකය සමානයි මොකද්ද kg ms දින තප්පරයට කිලෝග්‍රෑම් කියලා කියන්නේ kg ms දින එක හරි අපි එහෙනම් ප්‍රශ්න කීපයකට උත්තර ලියමු. ප්‍රශ්න කීපයකට අපි උත්තර ලියමු. මම ප්‍රශ්න ටික දාන්නම් ස්ක්‍රීන් එකේ. ඔයාලා ස්ක්‍රීන් එකේ ටික ලියා ගන්න. ඉස්සෙල්ලා මේක ලියා ගන්න. මේක ඔයාලා ලියන පොතේ මේක ලියා ගන්න ඉක්මනට. ලියා ගන්න. මෙතන දාමු අපි මොකක්ද? ගම්මිතාවේ ඒකකය කියලා. එම නිසා ගම්මිතාවේ ඒකකය මොකක්ද එන්නේ kg ms දින එක වේ මම සිංහලෙන්ම ලියනවා ඔයාලා ඒ කැලි බෑල් ඉංග්‍රීසියෙන් ඕනේ දා ගන්න කිලෝග්‍රෑම් ලියවෙන්නේ නැද්ද නෑනේ ලියවුණා සර් කිලෝග්‍රෑම් 10ක් ස්කන්ධය නැති මේ එක් කියන එක තමයි ඒක කියලා ලියවෙන්නේ මේකේ මගේ වැරද්දක් නෙමෙයි
ප්‍රශ්න ලියලා ඉක්මනට උත්තර ලියන්න. ඔන්න ප්‍රශ්න දෙකක් දුන්නා. සරල ප්‍රශ්න දෙකක් ඉක්මනට උත්තර ලියන්න. හොඳයි අපි මේ ප්‍රශ්නේ උත්තර ටික බලමු ඉක්මනට. උත්තර ලියලා ඉවරද නේද? කිලෝග්‍රෑම් 10 කිලෝග්‍රෑම් 2යි ස්කන්ධයේ තියෙන වස්තු දෙකක් තප්පරයකට මීටර 5ක ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. එතකොට ධර්මිතාව P සමානයි mv P සමාන mv. එතකොට ධර්මිතාව හොයන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 10යි මේක වැඩි කරන්න ඕනේ ප්‍රවේගයෙන් 5යි ms මෙතන එනවා 50යි kg ms එක. හරිද උත්තරාවද? ඔව් සර්. ඊළඟ දෙවෙනි එකට උත්තරේ කියලා ආවේ 10යි kg කිලෝග්‍රෑම් 2 ගුණ කිරීම 5යි ms එක මේක සමානයි 10යි kg හරි. හරි. මේක ඊළඟ ප්‍රශ්නේ අහුවේ මොකද්ද? මේ දෙකෙන් නවත්තන්න ලේසි කොහොමද කියලා. දැන් ওই බෝල දෙක කොහොම වේගෙන් යනවා පොළොව දිගේ රෝල් වීගෙන. ওই දෙකෙන් ඔයාලට නවත්තන්න ලේසි කිලෝග්‍රෑම් 10කද කිලෝග්‍රෑම් 2කද? දෙකක නවත්තන්න ලේසි කිලෝග්‍රෑම් 2. 10 ලේසි නෑ. හරිද? දැන් අපි ඉස්සර අපි සාමාන්‍යයෙන් දැන් මේ ගම්මිතාව කියන එක ඉගෙන ගන්න කලින් උනත් අපි දන්නවා. ඉගෙන ගත්තේ නැතත් අපි දන්නවා ලොකු යකඩ ගුලියක් එනවා පොඩි ටෙනිස් බෝලයක් තරම් යකඩ බෝලයක් එනවා. ওই දෙකෙන් අර පොඩි එක නිකන් කකුලෙන් පාගලා හරි නතර කරන්න පුළුවන්. හැබැයි ලොකු එක නම් නතර කරන්න බෑ. ඒවත් කියන්නේ නැහැ. නේද? හිතන්න කන්දෙන් පහළට මහ ලොකු ගල් ගෙඩියක් පෙරලීගෙන එනවා. නතර කරන්නේ අපි දුවන එකනේ කරන්නේ. නේද? පොඩි ගල් කැටයක් එනවා නම් අපි ඉතර මෙයා කරන්නේ පොඩ්ඩක් පැත්තකට එනවා. එහෙම නැත්නම් අපි ඒවා එක ගණන් ගන්නෙත් නැහැ. ඒක එච්චර හානියක් නැහැ කියලා අපි දන්නවා. ඒ අපි අත්දැකීමෙන් දන්න දේ. හරි. දැන් මේ අත්දැකීම විද්‍යාවට හැරෙන්න ඕනේ. ඒ අත්දැකීමෙන් ලැබපු දේ අපි විද්‍යාවත් එක්ක දැන් සම්බන්ධ කරා. ස්කන්ධය වැඩි වෙනකොට යාගේ ගම්මිතාව වැඩි වෙනවා. මේ ස්කන්ධය වැඩි අඩු වෙද්දි ගම්මිතාව අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න ස්කන්ධය වැඩි දෙයක් නතර කරන්න අමාරු යාගේ ගම්මිතාව වැඩි නිසා. ස්කන්ධය අඩු එකක් නතර කරන්න ලේසි යාගේ ගම්මිතාව අඩු නිසා. මොනතර මතක තියාගන්න ස්කන්ධය වැඩි දෙයක් වේගයෙන් තමන්ගේ පැත්තට එනකොට නතර කරන්න අමාරු ගම්මිතාව වැඩි නිසා. ස්කන්ධය අඩු එකක් වේගයෙන් තමන්ගේ දෙසට එනකොට නතර කරන්න ලේසි මොකක් නිසාද? ගම්මිතාව අඩු නිසා. හරි. එතකොට ඒක හේතුව ලියන්න ඕනේ. මොකද්ද? කිලෝග්‍රෑම් 10 යකුලියේ ගම්මිතාව වැඩි නිසා පහසුවෙන් නැවැත්විය නොහැක. කිලෝග්‍රෑම් 10 යකුලියේ ගම්මිතාව වැඩි නිසා පහසුවෙන් නැවතිය නොහැක. කිලෝග්‍රෑම් 2 ගම්මිතාව අඩු නිසා පහසුවෙන් නවතාගත හැක. කිලෝග්‍රෑම් 2 ගම්මිතාව අඩු නිසා පහසුවෙන් නවතාගත හැක. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලගෙන් ඇහුවේ ගහක උඩ ඉඳන් ඔයාලා දැකලා තියෙන තරම් ගහක උඩ ඉඳන් එහෙම මෙහෙම පනිද්දි ලේම බිම වැටෙනවා. උඩින් තාක් ගාලා වැටෙනවා අදින. සාමාන්‍ය පොළවට වැටෙනවා. ගලක් උඩට වැටෙනොත් නම් මැරෙන්න පුළුවන්. එහෙම නෙමෙයි මං කියන්නේ සාමාන්‍ය රුප්පගනකෝ තියෙන තැන්වල තාක් ගාලා වැටෙනවා. වැටෙනකොට අන්න ලේනෙක් කරනවා කියලා ගිහලා අල්ලන්න යනකොට
මූ ඊටතර හොඳට වේගෙන් දුවලා ගිහලා ආයෙ ගහට නගිනවා. හැබැයි මේ ලේන වැඩිච්ච තැන ඒ තරම් උසකින් නම් මිනිස්සෙක් වැටෙනොත් මොකක් වෙයිද? මිනිස්සෙක් වැඩිච්ච ගමන් අනිවාර්යෙන් අතපය කැඩිලා නේ කොන්ද කැඩිලා එක්ක මරණය පවා සිදු වෙන්න පුළුවන්. මොකද්ද හේතුව? මොකද්ද හේතුව ඔතන? බර වැඩි. බර වැඩි කියලා කියන්නේ පා. ස්කන්ධ ස්කන්ධය වැඩි ස්කන්ධය ලේනගේ ස්කන්ධය අඩුයි. ස්කන්ධය වැඩි නිසා මිනිසාගේ ගම්‍යතාවය වැඩි. ලේනගේ ස්කන්ධය අඩු නිසා යාගේ ගම්‍යතාව අඩුයි. මිනිසාගේ ස්කන්ධය වැඩි නිසා යාගේ ගම්‍යතාව වැඩි. ඒකෝර මොකද ඉන්නේ පොළවේ ගැටෙන විට සිදුවන හානිය වැඩි. ගම්‍යතාව වැඩි නිසා සිදුවන හානිය වැඩි. දැන් බලන්න කූඹියේ ගොඩක් සැහැල්ලුයි. ඌ උඩින් පහළ යන පා වෙලා වගේ වැටෙන්නේ. ඌ බිම වැටුණට ගානක්වත් නැහැ. නේද? එතකොට ඒ හේතු තමයි මොකද්ද ගම්‍යතාව අඩු වෙන සත්තුන්ගේ. ශරීරය සැහැල්ලු වෙන්න එයාලා උඩින් නම් බිමට වැටෙනකොට එයාලගේ ඇඟේ ගබඩා වෙන ගම්‍යතාව අඩු නිසා එයාලා මත පොළොව මගින් ඇති වෙන බලය ඒ ඔක්කොම වෙනස් වෙනවා අඩුයි. ඒ නිසා එයාලට හානිය අඩුයි. හැබැයි ස්කන්ධේ වැඩි කෙනෙක් වැටුණොත් එහෙම එයාලට තියෙන හානිය වැඩි. මොනවද තියාගන්න. හරි. දැන් තව ප්‍රශ්නයක් මම දෙනවා. හරි තව ප්‍රශ්නයක් දෙනවා. ඔන්න මේක මම මේ කියනකොටම ලියා ගන්න. ග්‍රෑම් 100ක ස්කන්ධය ඇති ගල් කැටයක් ප්‍රෝමිලකම් 1 තප්පරයකට දෙකක ප්‍රවේගයෙන් පැමිණේ ප්‍රෝමිලකම් 2 තප්පරයකට 250ක ප්‍රවේගයෙන් පැමිණේ. තප්පරයකට 250ක ප්‍රවේගයෙන් පැමිණේ. ඔන්න ග්‍රෑම් 100ක ස්කන්ධයට ගල් කැටයක් ප්‍රෝමිලකම් 1 තප්පරයකට 2ක ප්‍රවේගයෙන් පැමිණේ. ප්‍රෝමිලකම් 2 තප්පරයකට 250ක ප්‍රවේගයෙන් පැමිණේ. මේකේ A කොටස සිම්පල් A ගම්‍යතාව වෙන වෙනම සොයන්න. යාළුවා සිම්පල් B කොටස අතින් අල්ලා නවතාගත හැකි කුමක්ද? ගම්‍යතාව වෙන වෙනම සොයන්න. B කොටස අතින් අල්ලා නවතාගත හැකි කුමක්ද? හරි ඉක්මන් කරන්න. හරි. මට කියන්න ගම්‍යතාව වෙන වෙනම. පළවෙනි එකේ ගම්‍යතාව කීයද? 200යි kgms ඍණ 1යි. 0.2 kgms ඍණ 1. 0.2 kgms ඍණ 1.
කවුද ඉස්සෙල්ලම 200යි කිව්වේ? ඒක 200යි කියලා kgms ඍණ එක කියලා කිව්වා. ඒ 200යි කියපේ කියන මෙතන තියෙන ග්‍රෑම් 100යි. දැක්කනේ? ඔයාලට උගන්වලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න කියලා. ග්‍රෑම් දුන්නාට පස්සේ ඔයාලට එන්න ඕනේ හිතට කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න තියෙන්නේ දීලා තියෙන්නේ ග්‍රෑම්. එහෙනම් මේ ග්‍රෑම් වලින් ආදේශ කරොත් උත්තරේ හරියද? ග්‍රෑම් වලින් ආදේශ කරොත් හරියද? වැරදි. එහෙනම් දැම්මොත් හරියනවද? වැරදි. වැරදි. ග්‍රෑම් කියලා හරියන්නේ නැහැ. මේක මෙහෙම දැම්මොත් වැරදි. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. මොකද්ද කරන්නේ අපි? දානෙන් බෙදන්න ඕනේ. එතකොට මේක මෙහෙම නැතුව අපි ලියනවා 0.1 kg. 0.1 kg. එතකොට ග්‍රෑම් 100 එක එන්නේ 0.1 kg වැඩි කරන්න ඕනේ 2 ms ඍණ එකෙන්. එතකොට එනවා පළවෙනි අවස්ථාවේදී 0.2 kg ms ඍණ එක. ඔන්න පළවෙනි එක. 0.2 kg ms ඍණ එක කියලා එනවා. ඔය පළවෙනි එක. ඊට පස්සේ 250න් යනවානේ. 250න් යනවා. 250න් යනකොට මොකක්ද කරන්නේ? 0.1 kg වැඩි කිරීම 250යි ms ඍණ එක. ඒක දෙන්නේ කීයද? 250න් යද්දි කීයද? 25යි TMS 250න් යනකොට 25යි. ඕන්න. 25යි kg ms ඍණ එක. දෙකෙන් යනකොට 0.2යි kg ms ඍණ එක. කවුද අල්ලලා නතර කරන්න පහසු කවුද? 0.200යි kg ms ඍණ එකක ගම්ම්‍යතාවක් ඇති වලකට 200 කියලා කියන්නේ නැහැ. කවුද අනේ 0.200 කියන්නේ ඔයාලට? 0.2 කියන්නේ එක්ක. හරි 0.2 kg ms ඍණ එක. හරි 0.2 kg ms ඍණ එක තමයි නතර කරන්න ලේසි. 25 නතර කරන්න අමාරුයි. ඇයි ආ වේගය වැඩි සාන බලන්න. දැන් අර බුලට් එකකටත් ඒකනේ උණ්ඩෙත් ඒකනේ වෙඩි තියනකොට. එයාගේ උණ්ඩේ හරි චූටි. ස්කන්ධය ගොඩක් අඩුයි. හැබැයි අධික වේගයෙන් ගමන් කරන නිසා එයාගේ සිදුවන හානිය වැඩි. හරි. අධික වේගයෙන් ගමන් කරන නිසා සිදුවන හානිය වැඩි. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් මේක මේ පොතේ ලියා ගන්න මේ මාතෘකාව. දැන් ඔයාලා ටියුට් එකේ ඔක නැහැ. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මෙහෙමයි. ශීඝ්‍රතාව. අපි මේක ඉගෙන ගත්තා කලින්. විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා එකක් ඉගෙන ගත්තා. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා එකක් ඉගෙන ගත්තා. හරිද? විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවම අපිගේ විස්ථාපන වෙනස බෙදීම ගත වූ කාලය. ශීඝ්‍රතාව කියන එකේදී හැම වෙලාවෙම මතක තියාගන්න අපි කාලයෙන් බෙදලා තමයි ඒක හොයාගන්නේ. ඒ කියන්නේ ඒකක කාලයක් තුළ සිදු වූ විපර්යාසය තමයි ශීඝ්‍රතාව කියලා අපි කියන්නේ. හරිද? එතකොට ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා කියන්නේ ගම්‍යතාව වෙනස බෙදන්න ඕන ගත වූ කාලය. ඒ කියන්නේ මොකද්ද? අපි මෙන්න මෙහෙම හිතමුකෝ. මේ තියෙන යකඩ බෝලයක් මේ කිසිම කිලෝග්‍රෑම් 5යි මෙයා චලනය වෙන්න පටන් ගන්නවා 3යි ms ඍණ එකකින්. හරිද? මෙයා අපි හිතමු තප්පර 40ක් කාලයක් ගමන් කරනවා. තප්පර 40ක් ගමන් කරලා ගමන් කරනකොට මෙන්න මේ කොයි දුරක් ගියා. ඒත් මෙයාගේ ස්කන්ධය වෙනස් වෙනවද? නැහැනේ. මෙයා හැතැම්ම දුර ගියත් ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ චලනය වෙන එක මෙයාගේ ස්කන්ධය වෙනස් වුනේ නැති වුණාට මේක ප්‍රවේගය වෙනස් වෙලා කීයකටද අපි 12යි එකට මෙයාගේ ප්‍රවේගය වෙනස් වුණා. 9 ms ඍණ එකේ තිබුණේ මේක 12 ms ඍණ එක දක්වා වැඩි වුණා. හරිද? දැන් එතකොට බලන්නකෝ. එයාගේ ආරම්භක ගම්‍යතාවක් තියෙනවා. ආරම්භක ගම්‍යතාව කීයද ඉක්මනට මට මේ බලලා කියන්න. එයාගේ ආරම්භක ගම්‍යතාව කීයද? ලවයි kg ms ආරම්භක ගම්‍යතාව සමානයි 15යි kg ms මෙතන අවසාන ගම්‍යතාව කොච්චරද?
60යි kg ms ඍණ 1 60 ms ඍණ 1 60 kg ms ඍණ 1 60 kg ms ඍණ 1 සර් මේ ආරම්භක ගාමිතාව මේ අවසාන ගාමිතාව හරි එතකොට දැන් තප්පර 40 කදී තමයි මේක උනේ තප්පර 40 කදී එතකොට අපි මෙතෙන්දි බලන්නේ ගාමිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියන්නේ තප්පර 40ක් යනකොට කොච්චර වෙනස් වුණාද කියලා බලන්න. එතකොට තප්පරෙන් තප්පරේ කොච්චර වෙනස් වුණේ කියලා බලන්න. ඒකයි ගම්මිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියන්නේ. එක තප්පරයකට කොච්චර වෙනස් වුණාද. අපි මොකද්ද කරන්නේ? ගම්මිතාව වෙනස ගන්න ඕනේ. මේ ආරම්භක සහ අවසාන අවස්ථාවේ ගම්මිතාව වෙනස කීයද? 45යි 45යි අවසාන ගම්මිතාවෙන් ආරම්භක ගම්මිතාව අඩු කරනවා. ඕන බලන්න. අවසාන ගම්මිතාවෙන් ආරම්භක ගම්මිතාව අපි අඩු කරා. හරිද? දැන් මොකද මම නෙමෙයි ඔයාලමයි මේ කියන්නේ. හරි? අවසාන 45 කියලා හදාගත්තේ ඔයාලනේ. ඒ කියන්නේ 60න් 15ක් අයින් කරන්න ඕන වෙනස බලන්න. එහෙනම් මෙන්න ගම්මිතාව වෙනස සමානයි මොකද අවසාන ගම්මිතාවෙන් අඩු කරනවා ආරම්භක ගම්මිතාව. අවසාන ගම්මිතාවෙන් ආරම්භක ගම්මිතාව අඩු කරනවා. අවසාන ගම්මිතාව කියනවා 60යි kg ms ඍණ 1 අඩු කරනවා 15යි kg ms ඍණ 1 උත්තර එනවා 45යි kg ms ඍණ 1. දැන් ඊළඟට මොකද කරන්නේ? මේක තීව්‍රතාව හොයන්න මොකද ගම්මිතාව වෙනස බෙදන්න ඕනේ ගත වූ කාලය. හරිද? තීව්‍රතාව කියලා කියන්නේ ගම්මිතාව වෙනස බෙදීම කාලය. ඒ කියන්නේ 45යි kg ms ඍණ 1 බෙදනවා 40න්. හරියට 1.0 ගානක් ඒ උත්තරය මොකක් හරිද? හරිද? ඒක තමයි ගම්මිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියන්නේ. දැන් මොන ඔයාලා දන්නවා ගම්මිතාව වෙනස් වීමේ තීව්‍රතාව හොයනවා නම් මොකද්ද කරන්නේ? අවසාන ගම්මිතාව හොයාගන්න ඕනේ. ආරම්භක ගම්මිතාව හොයාගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙක අතර වෙනස ගන්න ඕනේ. වෙනස අරගෙන ගත වූ කාලයෙන් බෙදන්න ඕනේ. ඒක තමයි ගම්මිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියලා අපි කියන්නේ. හරිද? ගම්මිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියන එක මොකද්ද කියලා අහුවොත් අපි ලියන්න ඕනේ මොකද්ද? ගාමිතාව වෙනස බෙදන්න ඕනේ ගත වූ කාලයක සමීකරණයක වෙනම ලියන්න. ඔතෙන් ලියන්න මෙහෙම. ගාමිතාව වෙනස් වීමේ තීව්‍රතාව කියලා ලියවනේ. ඔව් සර් ගාමිතාව වෙනස් වීමේ තීව්‍රතාව සමානයි. ගාමිතා වෙනස බෙදීම ගත වූ කාලය ඉක්මනට ලියන්න. I think ගම්මිතාව වෙනස හරි සර්. මේ ඊළඟට මේ ඔයාලට මේ පොඩි දෙයක් මම කියන්නම්. දැන් ඔයාලා 10 වසරනේ අහගන්න. ඔයාලා 10 වසරනේ. දැන් එතකොට ඔයාලට ගිය අවුරුද්දේ 9 වසර සමහර පාඩම් කරගන්න බැරි වෙන්න ඇතිනේ. ඇත්තටම සමහර පාඩම් කරේ නෑනේ. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා කැමති නම් ඔයාලට ඒ වෙලාවේ ඉඳ තියෙනවා නම් මගේ 9 වසරේ ඔන්ලයින් ක්ලාස් වලට එන්න. ඇවිල්ලා මොනවා හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් අරගන්න. ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකේ ඉතියා කියලා මේ 10 වසරේ ළමයි මේක ඇතුලේ ඉන්නවද කියලා 9 ළමයි කවුරුත් දන්නේ නැහැ. මේ ඔයාලගේ යාළුවෝ අඩුම තරමේ දන්නේ නැහැ මේ 10 අපේ පන්ති ඉන්න එකේ ගිහිල්ලා 9 පන්තියක ඉන්නවා කියලා එහෙම කවුරුත් දන්නේත් නැහැ. ඔයාලා එන්න හැබැයි මෙහෙමයි. ඒ ආවට පස්සේ ඒ ළමයිට මම උගන්වන්නේ ඔයාලා උත්තර දෙන්න එපා. ඔයාලා සද්ද නැතුව බලාගෙන ඉඳලා ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මේ ඒ ඇරෙන්න සද්ද නැතුව ඉන්න. එහෙම අවුලක් නැහැ. මොකද මේ ළමයි ආවා කියලා මට ප්‍රශ්නයක් නැහැ. එතන සාමාන්‍ය ළමයි එතන සාමාන්‍ය 70ක් 80ක් වගේ එකතු වෙන්නේ. ඉතින් ඔයාලත් තව කොටසක් ආවා කියලා ප්‍රශ්නයක් නැහැ. මට 300ක් දක්වා දාන්න පුළුවන් 300 දාන්න පුළුවන් උපරිම. මේ එහෙම ගැටලුවක් නැහැ. එන්න කැමති අය ඉන්නවා නම් මට පොඩ්ඩක් WhatsApp වලින් මැසේජ් එකක් දාන්නකෝ. මම එතකොට
9 පන්තියේ තියෙන වෙලාවට ඔයාලා 10 ගෲප් එකේ මම 9 අතර ලින්ක් එක ෂෙයා කරන්නම් කැමති අයට එන්න කියලා. එතකොට හරියන්නේ නේ. මම එහෙම කරන්න. එහෙම කරගත්තට කමක් නෑ. මොකද ඔයාලට මේ සමහර පාඩම් ඇත්තටම මගේ හැරුණා ගොඩාක්. ඒකයි. හරි. ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ ගම්‍යතා වෙනස බෙදීම ගත වූ කාලය. හරි. ඔන්න දැන් අපි එනවා ප්‍රශ්නයකට. ප්‍රශ්නයක් එනවා දැන්. ඔක කොහොමද ලියාගන්නේ? හරිද? ස්කන්ධය සිම්පල් m කියන වස්තුවක්. මෙන්න. ස්කන්ධය සිම්පල් m කියන වස්තුවක් තියෙනවා. මෙයාගේ ආරම්භක ප්‍රවේගය සිම්පල් u. හොඳට බලන්න. මෙයාගේ ආරම්භක ප්‍රවේගය සිම්පල් u. මෙයා ගමන් කරනවා සිම්පල් t කාලයක්. සිම්පල් t කාලයක් ගමන් කරනවා. හරිද? සිම්පල් t කියන කාලයක් ගමන් කරනවා. ගමන් කරලා මෙයාගේ ප්‍රවේගය සිම්පල් v දක්වා වෙනස් වෙනවා. හරිද? ආරම්භ ප්‍රවේගයේ u අවසාන ප්‍රවේගයේ v ගත වෙච්ච කාලේ ස්කන්ධයේ සිම්පල් m අපෙන් අහනවා ගම්‍යතා වෙනස හොයන්න කියලා කියනවා. අපිට කියනවා ගම්‍යතා වෙනස හොයන්න කියලා. හරි. දැන් සමීකරණය මට කියන්න සමීකරණේ ගම්‍යතා වෙනස සමීකරණය කියන්න. සමානයි ගුණ කිරීම v. ගම්‍යතා වෙනසේ සමීකරණය අහන්නේ. ගමන් කළ වෙනස ගත වූ බෙදීම ගත වූ කාලය. ආනි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. මම කිව්වේ අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය. දැන් මෙතන අපිට හොයන්න කියන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. හරි මම ඉස්සෙල්ලා කියපේ පොඩි වෙන වැරද්දක් වුණා. දැන් ආරම්භක ප්‍රවේගයේ u අවසාන ප්‍රවේගයේ v ස්කන්ධය m දෙකම එකයි. ස්කන්ධය කාලය t. මෙන්න මේ කාලය තුල දුරට පේනවා මෙතන තියෙන u ප්‍රවේගයක් අතන v ප්‍රවේගයක් ආරම්භක ගම්‍යතාව සහ අවසාන ගම්‍යතාව කියන එක සමාන නැහැ. අපෙන් අහනවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කොච්චරද කියලා. ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව හොයන්නේ කොහොමද? මට දැන් ඒක කියන්නේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි මොකද්ද? ගම්‍යතා වෙනස් බෙදීම කාලය. ගම්‍යතා වෙනස බෙදීම කාලය. හරි දැන් එනවා මෙතනට. ගම්‍යතා වෙනස ගන්නෙ කොහොමද? ගම්‍යතා වෙනස කියන්නේ ආරම්භක ආරම්භක ගම්‍යතාව ඍණ අවසාන ගම්‍යතාව. බලන්න ඉතින් එහෙමද ගත්තේ කියලා. ආරම්භකයේ අවසාන ගම්‍යතාව ඍණ ආරම්භක. අවසාන ගම්‍යතාවෙන් ආරම්භක ගම්‍යතාව අපි අඩු කරන්න ඕන. අවසාන ගම්‍යතාව ඍණ ආරම්භක ගම්‍යතාව. හරිද? එතකොට අවසාන ගම්‍යතාව ඍණ ආරම්භක ගම්‍යතාව බෙදීම කාලය. හරි මට කියන්න මෙයාගේ අවසාන ගම්‍යතාව කොච්චරද? MV අවසාන ගම්‍යතාව ස්කන්ධය කොට කරන්න ප්‍රවේගය. ස්කන්ධය කොච්චරද? ස්කන්ධය m ප්‍රවේගය v. එහෙනම් එනවා m v ඊළඟ අඩු කිරීම ආරම්භක ගම්‍යතාව කොච්චරද? MU දැන් මොකද කරන්නේ? කාලය කොච්චරද? කාලය සිම්පල් t ඔන්න කාලය සිම්පල් t ඔන්න අපි කාලය ඉලි බෙදුවා. හරි ඉක්මනට මේක කැඳලා මේක දාගන්න. ඊට කලින් කමන්නේ ඔය ඔයාලගේ ටියුට් එකේ තියෙන ප්‍රශ්නකට මේ උත්තර එළියන්නේ. මේ ටික ඇඳගෙන ඉක්මනට මෙන්න දාන්න.
මෙතෙන් යන්න ඉක්ම කරන්න. සර් ටියුට් එකේද පොතේද? පොතේ කරන්න ටියුට් එක කරන්න ඉදමන්නේ. තව ගොඩක් තියෙනවා. ටියුට් එකේ රූල් කීපයක් තියෙන්නේ. පොතේ කරන්න. පයින් එකයි කියලා දාන්න බැරිද කියලා 0.2 වෙනකොට දාන්න පුළුවන්. කවුද මේ මැසේජ් එකක් දාන්නේ සර් ඕකි කෙලින්ම බඳින්න බැරිද කියලා? ඈ ආය ආගෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට කලින් පාඩම් වල වීඩියෝ දානවද කියලා ඔය දාලා තියෙන්නේ. සම්පූර්ණ මේ වනතුරු මම කරපු වීඩියෝ සියල්ලම ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා. හරි ලියන්නේද? ඔව් සර්. මේක අයින් කරන්න. මකන්නද උද? ඔව් සර්. දැන් මම උඩ රූපය අයින් කරනවා. දැන් ඔන්න වැඩක් තියෙනවා. හරිද? දැන් මෙතනින් යාට ගණිතය තමයි තියෙන්නේ. හරි. දැන් මෙතන තියෙන අන්තිම MV ඍණ MU බෙදීම තියෙන්න. මම මෙතන දාන සමාන ලක්ෂණ දාලා MV ඍණ MU බෙදීම simple T. හරි. මේක දිහා මෙහෙම එකක් දැක්කම ඔයාලට මොකක්ද හිතෙන්නේ? MU මොකක්ද හිතෙන්නේ? මේ MV ඍණ MU මේ දෙන්නට මේ පොදුයි නේද? පොදුයි. දෙන්නට මේ පොදුයි නම් අපිට පුළුවන් M එළියට ගන්න වරහණක් දාලා. මෙන්න මෙහෙම කරනවා අපි. අපි මෙහෙම කරනවා. M ගත්තා වරහණ ඇතුලේ දානවා V ඍණ U යටින් දානවා T. V ඍණ U බෙදීම T. ඔය මම ලියන අතර ගියා ගන්න. V ඍණ U බෙදීම T. හරි. දැන් බලන්න මෙතන ඉහාට මොකක්ද එන්නේ කියලා. මේකම ලියන්න පුළුවන් මේ බලන්නකෝ මේ T කාටද අයිති? මේ T කියන එක n ගේ අතින් විතරක් ලියුවත් එකයි මෙයාගේ අතින් විතරක් ලියුවත් එකයි මේ දෙක අතර ගුණ කිරීමක් තියෙන්නේ. මේ දෙක අතර ගුණ කිරීමක් තියෙන්නේ. m T ගෙන් බෙදලා මෙයාගෙන් ගුණ කරත් එකයි. V ඍණ U T ගෙන් බෙදලා මෙයාගෙන් ගුණ කරත් එකයි. හරිද? මේ දෙක ගුණ කරලා සම්පූර්ණ උත්තරේ මෙයාගෙන් බෙදුවත් එකයි. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. m V ඍණ U බෙදීම T ඕනම ලියන්න පුළුවන්. හරි. දැන් මට ඔයාලා කියන්න මෙන්න මෙහෙම එකක්. V ඍණ U කියන්නේ මේ තියෙන්නේ මොන ප්‍රවේගයකද මේ V කියන්නේ? අවසාන ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය. එහෙනම් V ඍණ U වලින් කියවෙන්නේ මොකක්ද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරාම මොකක්ද එන්නේ? ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස එන්නේ. ඒ කියන්නේ දැන් බලන්න සමහර කට්ටිය ගම්මිතා වෙනස කියනවා. ඒ උන්ට මතක නෑ. උන්ට මුන්දලට මතක නෑ. මිලෝ හතරක් මතක නෑ. ඒ උන්ට ඔය කට අරන් ගෙදරින් ඉඳන් බලන් යටි තැපගෙන අර පරණ පාඩම් මෙලෝදියක් බලන්නේ නෑ. හරිද?
උන්ට තමයි කියන්නේ අර කාලය කන යොම් කියලා. වචනයක් කියනවනේ. හරි? මතකද කියලා? බල පාඩම් කරපන්. මතක නැහැ දැන් මේ පළවෙනි පාඩම මේ නෙමෙයි ප්‍රවේගකාර ප්‍රස්ථාර පැත්තට ආයන්නේ මේ දැක්කනේ ප්‍රවේග වෙනස බෙදීමක් එන්නේ මෙතන. මට කියන්නේ ප්‍රවේග වෙනසක් මේ බාන මේ v කිව්වේ අවසාන ප්‍රවේගය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. ඔන්න අහගන්න ආයතරයක්. දැන් අපිට මෙන්න මේ ප්‍රකාශනය මෙහෙම ලියන්න පුළුවන්. එතකොට එනවා m වාරයක් v ඍණ u බෙදීම t. v කියන්නේ අවසාන ප්‍රවේගය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. එතකොට අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරාම මොකද්ද ලැබුණේ අපිට? ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස. එතකොට ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න ඕනේ. මොන බලන්න. මේ නමුත් වීරින u බෙදීම t මේක නමුත් වීරින u කියන්නේ ප්‍රවේග වෙනස. නමුත් වීරින u යනු ප්‍රවේග වෙනසයි. නමුත් වීරින u යනු ප්‍රවේග වෙනසයි. හරි. ඒකවල ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම මොකක්ද එන්නේ? ප්‍රවේග වෙනස බෙදීම කාලය. නේ? තරණය. හරි. ප්‍රවේග වෙනස බෙදීම කාලය සමානයි මොකද්ද? කරණය. කරණය. අපි ඒක දාන්නේ සිම්පල් අපි ඒක දාන්නේ සිම්පල් A අපිට. හරි. එහෙනම් මෙන්න මේ සෙට් එකම වෙනුවට වීරින u බෙදීම t වෙනුවට දාන්න බැරිද සිම්පල් A කියන එක? පුළුවන්. පුළුවන් දාන්න පුළුවන්. පුළුවන් සර්. හරිද? දැන් එහෙනම් මේ අපි මේ ටික ලියාගමු. ඔයාලා මේ ටික ලියාගන්න. දැන් මේ ටික මෙහෙම ලියලා ඊට පස්සේ මේ සමාන ලකුණුත් එක්ක කෙලින් වෙන්නේ නැති වෙන අනිත් පැත්තෙන් ලියන්න. නමුත් වීරින u යන ප්‍රවේග වෙනසයි. හරිද? එම නිසා ප්‍රවේග වෙනස බෙදීම කාලය සමානයි කරණය on. ඒ නිසා ප්‍රවේග වෙනස බෙදීම කාලය සමානයි කරණය. වෙනසයි. ලිව්වද හරිද? ඔව් සර්. පිළිවෙලයි සර්. ප්‍රවේග වෙනස බෙදීම කාලය සමානයි කරණය. හරි? හරි. දැන් ඕන මම මෙහෙම කරනවා ඊළඟට. සමාන ලකුණු දැම්මා m වීරින u බෙදීම t වෙනුවට දානවා simple A on. simple A දැම්මා. ma ඔන්න දැන් ඔයාලට හරිද අහගන්න ma කියලා දැම්මට පස්සේ සමීකරණයක් ඔයාලට මතක් වෙන්න ඕනේ ma සමානයි ma මේ මොකක් හරි සමානයි ma. දැන් මෙතන තියෙන ඔක්කොම මොකද්ද මේ යන්නේ ගම්‍යතා වෙනස. මේ දිගටම එන්නේ ගම්‍යතා වෙනස නේ. එම නිසා ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව ගම්‍යතාව එම නිසා ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි ma. ඔයාලට මීට කලින් සමීකරණයක් පුරුදු නැද්ද මොකක් හරි සමානයි ma කියලා? F සමානයි right. F සමානයි ma කියලා සමීකරණයක් තිබ්බ නේද? ඒක නිව්ටන්ගේ කීවෙනි නියමයෙන්ද ගත්තේ? දෙවෙනි නියමයෙන්. නමුත් නිව්ටන්ගේ දෙකෙන් F සමානයි ma වේ F සමානයි ma වේ. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව F සමානයි ma. එහෙනම් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා කාටද? ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා ma ට. ma සමාන වෙනවා F ට. එහෙනම් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමාන වෙනවා කාටද? කාට සමාන වෙන ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව?
M8. හරි තමයි එහෙම බලන්න නේ. ගාමිතා වෙනස් වීමේ තීග්‍රතාවය එන්නේ. MA කියන එක සමානයි F ට. එහෙනම් ගාමිතා වෙනස් වීමේ තීග්‍රතාව කාටද සමාන වෙන්නේ? F F සමානයි. ගාමිතා වෙනස් වීමේ තීග්‍රතාව F කියන්නේ මොකද්ද? F කියන්නේ මොකද්ද? බලය. බලය. F කියන්නේ බලය. බලය. එහෙනම් ඔන්න අලුතෙන් එකක් එනවා. මේවා ලියා ගන්න මේ අතර. හරිද? එම නිසා. හරිද? ඕන්න. අලුත් දෙයක් කියනවා. එම නිසා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි F ඒ කියන්නේ බලය ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව F සමාන වෙනවා බලයට. ඔන්න ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව F සමාන වෙනවා බලයට. හොඳට මතක තියාගන්න. ප්‍රශ්න දෙනවා ඔය මම ප්‍රශ්න හදලා දෙනවා. සර් එතකොට T එක නැති වෙනවද? හරි එතකොට ඔන්න ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව බලයට සමානයි. හරිද? දැන් එහෙනම් තව ඔන්න අපිට මේකෙන් ගණන් ටිකක් හදන්න ඕනේ. මේකෙන් ගණන් ටිකක් දැන් මේකේ අපි ප්‍රශ්නයක් කරලා හරිද? එක ප්‍රශ්නයක් කරලා පන්ති නතර කරමු. නැත්තම් බලය ස්කන්ධය කියන ටිකක් කරන්න පුළුවන්. ඒක කරන්න ගියොත් එහෙම තව විනාඩි 20ක් පැය භාගයකට වඩා යනවා. ඒක කරන්නේ මෙන්න මේ ප්‍රශ්න ලියා ගන්න. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8ක් වන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8ක් වන ලියා ගන්න මම කියද්දි ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වන කිලෝග්‍රෑම් 8ක් වන වස්තුවක් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8ක් වන වස්තුවක් 4යි ms ඍණ එකක ප්‍රවේගයෙන් 4යි ms ඍණ එකක ප්‍රවේගයෙන් 4යි ms ඍණ එකක ප්‍රවේගයෙන් ඍජු මාර්ගයක ගමන් කරයි ඍජු මාර්ගයක ගමන් කරයි 4යි ms ඍණ එකක ප්‍රවේගයෙන් ඍජු මාර්ගයක ගමන් කරයි එය මත යෙදෙන අසන්තුලිත බලයක් නිසා එය මත යෙදෙන අසන්තුලිත බලයක් නිසා එය මත යෙදෙන අසන්තුලිත බලයක් නිසා තත්පර 20කදී තත්පර 20කදී එහි ප්‍රවේගය 20යි ms ඍණ එක දක්වා වැඩි විය තත්පර 20කදී එහි ප්‍රවේගය 20යි ms ඍණ එක දක්වා වැඩි විය 20යි ms ඍණ එක දක්වා වැඩි විය හරි රෝමි ලකම් 1 වස්තුවේ ආරම්භක ගම්‍යතාව සොයන්න රෝමි ලකම් 2 වස්තුවේ අවසාන ගම්‍යතාව සොයන්න රෝමි ලකම් 3 ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව සොයන්න රෝමි ලකම් 4 වස්තුව මත යෙදුණු අසන්තුලිත බලය සොයන්න හරි විනාඩි 5ක් ඇතුළත ඉක්මනට හදන්න ආරම්භක ගම්‍යතාව කීයද? කවුරුත් කතා කරන්නේ
ගිහිලා 32යි KGMS රිනේක. 1යි KGMS රින එක. ආරම්භ ගම්මිතා වෙනවා මේ දෙක ගුණ කරන්න ඕනේ. එතකොට 32යි KGMS රින එක. අවසාන ගම්මිතාව 160යි KGMS රින එක. 160යි KGMS රින එක. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව නීලාට අහන්නේ. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ සමීකරණය කියන්න. ගම්මිතා වෙනස බෙදීම ගම්මිතා වෙනස බෙදීම ගත වූ කාලය. ගම්මිතා වෙනස ගන්නේ කොහොමද? අවසාන ගමිතාවෙන් අවසාන ගම්මිතාවෙන් ආරම්භ ගම්මිතා අඩු කරනවා. ඒ කියන්නේ 160යි KGMS රින එකෙන් අඩු කරනවා 32යි KGMS රින එක. මේක බෙදන්න ඕනේ ගත වූ කාලය තප්පර 20ෙන්. 160න් 32ක් ගියාම 128යි. මම පැත්තකින් මෙහෙරින් කියනවා 160න් 32ක් ගියාම 128යි. 128යි KGMS රින එක බෙදීම 20. උත්තර එනවා 6.4ක්. උත්තර එනවා 6.4යි. ඒකකය මොකක්ද දෙන්න? 6.4 ආවද? ඔව් සර්. ඔව් සර්. ඔව් මේක තප්පර නෙමෙයි මෙන්න. මේක තප්පර. මේක ඒකකය එන්නේ මෙන්න මෙහෙම. මම මේ උත්තරේ මේ පැත්තේ ලියනවා. මෙතන 6.4යි අර KGM තියෙනවා මේ KGM ඒ ටික තියෙනවා. S රින එක මේ S එක උඩට ගියාම ආයෙ S රින එක. තේරෙනවද? මේ S එක උඩට ගියාම ආයෙ S රින එක. S රින එක S රින එකයි S රින දෙකයි. KGMS රින දෙක. හරිද? ඔක තමයි ගාමිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඊළඟට අහනවා මොකද්ද? වස්තුව මත යෙදුණු අසන්තුලිත බලය කොච්චරද? කීයද? වස්තුව මත යෙදුණු අසන්තුලිත බලය කියන්නේ අර තප්පරෙට මීටර 4ක ප්‍රවේගයෙන් ගමන් කරපු එක 20 දක්වා වැඩි වෙන්න කවුරු හරි තල්ලුවක් දෙන්න එපයි. ඒ දුන්න බලය කොච්චරද කියලා අහන්නේ. කොච්චරද ඒ බලය? දැන් ඔයාලා කලින් අර ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා එකක් ගත්තා නේද? බලන්න ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව සමානයි F බලය කියලා ගත්තා මතක නැද්ද? බලන්න පොත පෙරලා ඇතද? ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව F සමානයි බලය කියලා ගත්තා මතක නැද්ද බලන්න? ලියාගෙන නැද්ද මේක? ලියාගත්ත සර්. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන්නේ බලය. වෙන මොකුත් නෙමෙයි. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව තමයි යාමත ඇති වූ අසන්තුලිත බලය. හරිද? එතකොට ඒකේ අන්තිම කොටස ලියන්නේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අසන්තුලිත බලයට සමාන වේ. ඒක වශයෙන් ලියන්න ඕනේ. හතරවෙනි කොටස. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අසන්තුලිත බලයට සමාන වේ. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අසන්තුලිත බලයට සමාන වේ. එතකොට බලය කොච්චර දෙන්නේ එහෙනම්? කියන්නේ ඉක්මනට බලය කොච්චර දෙන්නේ? දැන් ඔය ඉවරයි. ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව අසන්තුලිත බලයට සමානයි. එහෙනම් ගම්මිතා කොච්චර දෙන්නේ? මේ මොකද බලය කොච්චර දෙන්නේ? කීය දෙන්නේ? හයයි දශම 4යි KGMS KGMS රින එක කියන්නේ නිව්ටන් වලට කියන තවත් එකක්. මේ බලයේ ඒකකය තමයි KGMS රින එක කියන්නේ බලයේ ඒකකය. හැබැයි ඒක අර නිව්ටන්ට ගරු කිරීමක් විදිහට අපි නිව්ටන් කියලා දානවා. එහෙනම් අපි අවසාන ලියන උත්තරේ මොකද්ද? අපි හතරවෙනි කොටසේ ලියන්නේ අසන්තුලිත බලය ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවට සමාන වේ. එම නිසා බලය සමානයි. ඒ නිසා බලය සමානයි 6.4යි නිව්ටන්. නිව්ටන් 6.4. එහෙනම් අපි අදට පන්ති නතර කරනවා. ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.